අද මුල් සභාවේ ඇදහිල්ල යන මාතෘකාවෙන් දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරමු. ක්‍රිස්තියානි ඉතිහාසය පුරාවටම මිනිසුන්ට බොහෝ අවංක හා ආදර්ශවත් ඇදහිල්ලක් තිබූ කාල පරිච්ඡේදය වන්නේ මුල් සභා කාලවකවානුවයි. එහෙමනම් මුල් සභාව තුළින් සොයාගත හැකි මනස ඇදහිල්ල හා ඉගැන්වීම් මොනවද? තවද ඔවුන්ගේ ඇදහිල්ලෙන් අපට ඉගෙන ගන්න පුළුවන් මොනවද? අද බයිබලය තුළින් මේ පිළිතුරු සොයා ගැනීමට මද වේලාවක් ගනිමු. මුල් සභාවේ වඩාත් කැපී පෙනෙන සාධකය වන්නේ ඔවුන් මාංශවත්ව පැමිණි දෙවියන් වහන්සේව විශ්වාස කිරීමයි. ඔවුන්ගේ ඇදහිල්ලේ මූලික හරය මෙයයි. ඔවුන්ගේ ඇදහිල්ල එක් ඉගැන්වීමකට සාරාංශ කරන්න පුළුවන් නම් එය වන්නේ මාංශවත්ව පැමිණි පරාක්‍රමධාරී දෙවියන් වහන්සේ ගැන තිබූ ඔවුන්ගේ විශ්වාසය නේද? යුදෙව් ආගම අනුගමනය කළ අය විසින් මුල් සභාව ගැන බොහෝ සෙයින් වරදවා වටහා ගත්තේ මෙම ඇදහිල්ල නිසාය. ඒ කාලයේදී දෙවියන් වහන්සේගේ සභාවේ සමාජිකයන්ව අසත්‍ය නාසරීය ලබ්ධිකයන් ලෙස නම් කර තිබුණා. පරිසිවරුන් හා වේවස්ථා ගුරුවරුන් යේසුස් වහන්සේගේ මුහුණටම මිනිසෙකු නුඹ දෙවියන් වහන්සේ වන්නට සාදන්නේ කෙසේද කියා පවසමින් උන්වහන්සේට චෝදනා කළා. මේ තත්වයේ දෙස බලද්දී දෙවියන් වහන්සේ ගැන ඔවුන් සිතන්නේ කොහොමද? දෙවියන් වහන්සේට මාංශවත් වී පොළොවට පැමිණෙන්නට අවසර නැතිද? දෙවියන් වහන්සේ මාංශවත්ව පැමිණීම සම්බන්ධයෙන් මුල් සභාවේ ශුද්ධවන්තයන්ට තිබුණේ මොන වගේ ඇදහිල්ලක්ද? 1 යොහාන් 4ට පෙරළමු. 1 යොහාන් 4:1ට යමු. ප්‍රේමවන්තයනි, බොහෝ බොරු ප්‍රපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන් වහන්සේගෙන් දැයි පරීක්ෂා කරපල්ලා. මෙයින් නුඹලා දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ දැනගන්නහුය. එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ පැමිණෙන්නේ කොහොමද? මාංශයෙන් යුක්තව ආභව ඒත්තු ගන්නා වූ සෑම ආත්මයෝ කාගෙන්ද? දෙවියන් වහන්සේගෙන්ය. යේසුස් වහන්සේ ඒත්තු නොගන්නා වූ සියලු ආත්මයෝ දෙවියන් වහන්සේගෙන් නොවෙති. විරුද්ධ ක්‍රිස්තුස්ගේ ආත්මය මේය. මුල් සභා ඇදහිල්ලේ අතිවාරමේ වැදගත්ම අංගය වන්නේ මාංශවත්ව පොළොවට පැමිණි දෙවියන් වහන්සේව දැනගැනීමයි. සරලව පැවසුවොත් ක්‍රිස්තියානි දහම යනු මාංශවත්ව පැමිණෙන දෙවියන් වහන්සේව විශ්වාස කරන ආගමකි. කෙසේ වෙතත් ක්‍රිස්තියානි දහම බොහෝසේ විකෘති වී ඇති මේ දිනවල දෙවියන් වහන්සේ මාංශවත්ව පැමිණ ඇති බව දේශනා කරන විට බොහෝ සභාවන් අපව හේතුවක් නැතිව ප්‍රතික්ෂේප කිරීම උපහාසාත්මක දෙයක්ය. දෙවන පදයේ ලියවී ඇත්තේ ක්‍රිස්තුස් වහන්සේ ආත්මයක් ලෙස නොව ක්‍රිස්තුස් වහන්සේ මාංශයෙන් යුක්තව ආභව කියාය. මාංශයෙන් යුක්තව ආභව ඒතු ගන්නා වූ සෑම ආත්මයෝ දෙවියන් වහන්සේගෙන්ය. මුල් සභාවේ ශුද්ධවන්තයන් ක්‍රිස්තුස් වහන්සේව ඉගෙනගෙන විශ්වාස කර තේරුම්ගෙන තිබුණේ මෙලෙසයි. මාංශවත්ව පොළොවට පැමිණි ක්‍රිස්තුස් වහන්සේ ගැන අපොස්තුල යොහාන් නිවැරදිව සටහන් කළා. යොහාන් 1:1ට යමු. පටන් ගැන්මෙහිදී වාක්‍යානුව සිටිසේක්ක. වාක්‍යානුව දෙවියන් වහන්සේ හා සමග සිටිසේක්ක. වාක්‍යානුව දෙවියන් වහන්සේව සිටිසේක්ක. පටන් ගැන්මෙහිදී සිටි වාක්‍යානුව වන දෙවියන් වහන්සේ ගැන අපොස්තුල යොහාන් විස්තර කරමින් සිටිනවා. පටන් ගැන්මෙහිදී වාක්‍යානුව සිටි දෙවියන් වහන්සේ ලෙස පෙන්වා දෙන්නේ යෙහෝවා දෙවියන් වහන්සේව නේද? නමුත් 14 වෙනි පදයේ බලනවා නම් එහි වාක්‍යානෝ ලෙස සඳහන් වී තිබෙනවා. ඒ පටන් ගැන්මේදී සිටි වාක්‍යානෝය. කුමක් වුණාද? වාක්‍යානෝ මාංශවත් වී එයින් අදහස් වන්නේ දෙවියන් වහන්සේ මාංශවත්ව පැමිණෙන බව නේද? යොහන් 1:1 තුල වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිසේක කියා පැවසීම ඊට හේතුවයි. තවද වාක්‍යානෝ මාංශවත් වී කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව අපාතරෙහි වාසය කළසේක. පියාණන් වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන් වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටුමුව කියාය.
ඒකජාතක පුත්‍රයාණන් වහන්සේ ලෙස හඳුන්වන්නේ යේසුස් වහන්සේ වනේද? වාක්‍යානුවව සිටි දෙවියන් වහන්සේ යේසුස් යන නාමයෙන් මාංශවත්ව පොළොවට පැමිණ මානව වර්ගයාව ගැලවීම සඳහා සත්‍යයේ වචනය දේශනා කරන බව ඉන් අදහස් වෙනවා. අපෝස්තුල යොහාන් විසින් පටන් ගැන්මේදී තිබූ යේසුස් වහන්සේගේ ආත්මික තත්වය හා උන්වහන්සේ මාංශවත්ව පැමිණි විට තිබූ තත්වය අතර සම්බන්ධතාවයක් සෑදූ බව යොහන් 1 වන හා 14 වන පදවලින් අපට සනාථ කරගන්න පුළුවන්. නමුත් පරිසවරුන් හා වේවස්ථා ගුරුවරුන් උන්වහන්සේව ඇඳින ගත්තේ නැහැ. ඊට වඩා ඔවුන් දෙවියන් වහන්සේ සිටිය යුත්තේ ස්වර්ගයේය. දෙවියන් වහන්සේ මිනිසෙක් වී අප හා සමාන මාංශයකින් පැමිණෙන්නේ කොහොමද කියා සිතමින් දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කළා. ඔවුන්ගේ ඇදහිල්ලේ තිබූ වැරදි සංකල්පය මෙයයි. 1 යොහාන් 4 දුටු ආකාරයට මුල් සභාවේ ශුද්ධවන්තයන් පැහැදිලිව විශ්වාස කළේ මාංශවත්ව පැමිණෙන දෙවියන් වහන්සේව ඒතු නොගන්නාය විරුද්ධ ක්‍රිස්තුස්ගේ ආත්මයන් කියාය. ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්ෂේප කිරීම දෙවියන් වහන්සේට විරුද්ධකම් කරන විරුද්ධ ක්‍රිස්තුස්ගේ ආත්මයේ ඉගැන්වීමක් බව ඔවුන් විශ්වාස කළා. දෙවියන් වහන්සේ යේසුස් යන නාමයෙන් මාංශවත්ව පැමිණ අප අතර වාසය කර දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් විය යුතුයි කියා බයිබලයේ දැඩි ලෙස අවධාරණය කර තිබුණේ ඒ නිසයි. මුල් සභාව එනම් දෙවියන් වහන්සේගේ සභාවේ ශුද්ධවන්තයන්ට තිබුණේ මෙවැනි ඇදහිල්ලක්ය. ඒ කාලයේ සිට මේ දක්වා පැමිණි ඉගැන්වීම මෙයයි. දැන් යොහන් 10 වෙනි පරිච්ඡේදයට යමු. එහෙමනම් පරිසවරුන් වේවස්ථා ගුරුවරුන් වැනි ආගමික නායකයන් කොහොමද ඒ කාලයේදී ඔවුන්ට මොන වගේ ඇදහිල්ලක් තිබුණාද කියා බලමු. යොහන් 10:30 මමද පියාණන් වහන්සේද එක තැනැත්තායයි කීසේක. යුදෙව්වරු උන්වහන්සේට ගසන්ට නැවතත් ගල් අතට ගත්තෝය. යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් පියාණන් වහන්සේගෙන් බොහෝ යහපත් ක්‍රියා නුඹලාට දැක්වීමි. එයින් කොයි ක්‍රියාව නිසා මට ගල් ගසන්නහුදැයි ඇසූසේක. යුදෙව්වරු උන්වහන්සේට උත්තර දෙමින් ඔවුන් උන්වහන්සේට චෝදනා කළේ ඇයි? අප නුඹට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව දේව අපහසය නිසාය. මිනිසෙක් වූ නුඹ දෙවියන් වහන්සේ වෙන්ට සාධන නිසායයි කීවෝය. යේසුස් වහන්සේ මමද පියාණන් වහන්සේද එක තැනැත්තාය කියා පැවසූ විට උන්වහන්සේ ඉන් අදහස් කළේ තමන් දෙවියන් වහන්සේ බවයි. මෙය ඇසුණු විට යුදෙව්වන් යේසුස් වහන්සේට ගසන්ට ගල් අතට ගත්තා. ඒ දිනවල ආගමික බලයේ තිබූ නායකයන් යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ වන්නට සාධන මිනිසෙක් කියා පවසමින් උන්වහන්සේගේ වචනය අපහාසයක් ලෙස සිතුවා. ඊට ප්‍රතිවිරුද්ධව දෙවියන් වහන්සේගේ සභාවට සැබවින්ම මාංශවත්ව පැමිණ අපාතර වාසය කළ යුතු යන ස්ථීර ඇදහිල්ල තිබුණා. මුල් සභාවේ ඇදහිල්ල මෙයයි. මුල් සභාවේ ශුද්ධවන්තයන්ගේ ඇදහිල්ල දෙස බලනවා නම් අද පවතින දෙවියන් වහන්සේගේ සභාවේ සමාජිකයන්ගේ ඇදහිල්ලේද වෙනසක් පවතින්නේ නැහැ. මේ මොහොතේ පවා මුල් සභාවේ ඇදහිල්ල අපගේ දෙවියන් වහන්සේගේ සභාවේ නොනවත්වා පවතිනවා. මමද පියාණන් වහන්සේද එක තැනැත්තාය කියා යේසුස් වහන්සේ පැහැදිලිවම පැවසුවා. මිනිසෙකු වූ නුඹ දෙවියන් වහන්සේ වන්නට සාදන්නේ කොහොමද කියා පවසමින් යේසුස් වහන්සේගේ වචනය අපහාසයක් ලෙස සිතා උන්වහන්සේට ගසන්ට ගල් අතට ගත්තා. ඊශ්‍රායලයේ සිදුවුණේ මෙයයි. වසර 2000කට ඉහතදී සිදු වූ මේ දේ මේ යුගයේදීත් සිදුවෙනවා. දෙවියන් වහන්සේ ආත්මයන්න් වහන්සේ හා මනමාලිය ලෙස තම තුරුලට නැවත එන්නයි පවසමින් මිනිසයාව ගලවා ගැනීමට මාංශවත්ව පැමිණියත් නින්දා කරන්නන් විසින් දෙවියන් වහන්සේගේ සෙනග උන්වහන්සේලා වෙතට යාමෙන් වළක්වනවා. වසර 2000කට ඉහතදී යේසුස් වහන්සේ කළා වූ ගැලවීමේ කාර්යයට නින්දා කළාක් මෙන් මේ යුගයේදීත් ආත්මයන්න් වහන්සේ හා මනමාලිය ලෙස පැමිණි එලෝහිම් දෙවියන් වහන්සේට මිනිසුන් නින්දා කරනවා. දෙවියන් වහන්සේ මාංශවත්ව පැමිණි බව විශ්වාස කරන්නට තරම් ඇදහිල්ලක් මුල් සභාවේ ශුද්ධවන්තයන් ඇති කරගත්තේ කෙසේද කියා මතෙව් 16:13ට ගිහින් ඉගෙන ගනිමු. යේසුස් වහන්සේ පිලිප්පි කයිසාරියේ පළාත්වලට පැමිණි කල මනුෂ්‍ය පුත්‍රයා කවරෙක් කියා මිනිසයෝ කියද්දැයි තමන්ගේ ගෝලයන්ගෙන් ඇසූසේක.
ඔහු කතා කොට සමහරෙක් යොහාන් බෞතිස්තය කියාද අන් සමහරෙක් එලියා කියාද තවත් අය යෙරමියා නොහොත් අනාගත වක්තෘවරුන්ගෙන් එක්කෙනෙක් කියාද කියති කීවෝය. නමුත් නුඹලා මා කවුරුය කියා කියනවාදැයි ඔවුන්ගෙන් ඇසූසේක්ක. 16 වන පදය. සීමෝන් පේතුරුස් උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුස් වහන්සේය. ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කීවෝය. යෙසායා 9:6 වචනය සමග සංසන්දනය කරනවා නම් ඔබ ජීවමාන දෙවියන් වහන්සේ යන්න අදහස් වන බව අපට දැක ගන්න පුළුවන්. යෙසායා 9:6 මක්නිසාද අපට ලදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. ආණ්ඩුවද උන්වහන්සේගේ කරපිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන් වහන්සේය, සදාකාල පියානෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය. පුත්‍රයෙක් දෙන ලද්දේය කියා පසුව සත්‍ය ලෙස පුත්‍රයෙකු ලෙස පැමිණෙන්නේ කවුරුන්ද? පරාක්‍රමවත් දෙවියන් වහන්සේය, සදාකාල පියානෝය, සමාදානයේ කුමාරයාය. ත්‍රිත්වයේ ඉගැන්වීම තේරුම්ගත් පේතුරුස් ඔබ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොය කියා පැවසුවා. පේතුරුස් යේසුස් වහන්සේට ඔබ බයිබලයේ අනාවැකි කළ දෙවියන් වහන්සේය කියා පවසමින් තම ඇදහිල්ල ප්‍රකාශ කළා. 17 වන පදය. යේසුස් වහන්සේ උත්තර දෙමින් සීමෝන් බර්යෝනා නුඹ ආශිර්වාද ලද්දෙක්ය. ඔබේ විශ්වාසය වැරදි කියා යේසුස් වහන්සේ පැවසුවේ නැහැ. ඒ වෙනුවට ඔබ නිවැරදිව පිළිතුරු දුන්නා කියා පවසමින් යේසුස් වහන්සේ පේතුරුස්ව පිළිගත්තා. දෙවියන් වහන්සේ මාංශවත්ව පැමිණි බව විශ්වාස කළා වූ පේතුරුස්ට ස්වර්ග රාජ්‍යයේ යතුරු බාර දීමෙන් අති විශාල ආශිර්වාද පවා දෙමින් යේසුස් වහන්සේ ආශිර්වාද කළා නේද? 17 වන පදය. යේසුස් වහන්සේ උත්තර දෙමින් සීමෝන් බර්යෝනා නුඹ ආශිර්වාද ලද්දෙක්ය. මක්නිසාද ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ මිස මාංශය හා රුධිරය මේක නුඹට එළිදරව් නොකළේය. මම නුඹට කියමි, නුඹ පේතුරුස්ය. තවද මේ පර්වතයේ පිට මාගේ සභාව ගොඩනගන්නෙමි. පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය. ස්වර්ග රාජ්‍යයේ යතුරු නුඹට දෙන්නෙමි. නුඹ පොළොවේහිදී යමක් බඳින්නෙහිද ඒක ස්වර්ගයේහිදී බඳිනු ලබන්නේය. නුඹ පොළොවේහිදී යමක් මුදන්නෙහිද ඒක ස්වර්ගයේහිදී මුදනු ලබන්නේ යයි ඔහුට කීසේක. මෙලෙස මාංශවත්ව පැමිණි දෙවියන් වහන්සේව විශ්වාස කරන්නැයි දෙවියන් වහන්සේ මුල් සභාවේ ගෝලයන්ට ඍජුවම ඉගැන්නුවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ විශ්වාසය ඔවුන්ගේ ඇදහිල්ලේ මූලික හරය වුණා. මෙම යුගයේදීත් ක්‍රිස්තියානි දහම යනු මාංශවත්ව සිටින දෙවියන් වහන්සේව විශ්වාස කරන ආගමකි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කර ඇදහිල්ල ඇති කරගෙන සිටිනවායයි ක්‍රිස්තියානුවන් පවසන්නේ ඒ නිසා නේද? යේසුස් වහන්සේ විශ්වාස කිරීම යනු දෙවියන් වහන්සේ මිනිසෙකු මෙන් මාංශවත්ව මේ පොළොවට පැමිණි බව විශ්වාස කිරීමයි. යේසුස් වහන්සේ විසින් පේතුරුස් හා මුල් සභා ශුද්ධවන්තයන්ට ආශිර්වාද කර යේසුස් වහන්සේ මාංශවත්ව පැමිණි බව ඒත්තු නොගත් ආත්මයෝ විරුද්ධ ක්‍රිස්තුස්ගේ ආත්මයෝ කියා පැවසුවේ ඒ නිසයි. වෙනත් ලෙසකින් පැවසුවොත් මේ පොළොවට මාංශවත්ව පැමිණි දෙවියන් වහන්සේව විශ්වාස කරන අය නිවැරදි ඇදහිල්ලේ මාර්ගයේ ඇවිද යන අය වන්නේ ඇයිද කියා මින් විස්තර කරනවා නේද? යොහන් පොතේ 1 වන හා 14 වන පදයන් වලදී මාංශවත්ව පැමිණි දෙවියන් වහන්සේ කෙරෙහි ඇති තම ඇදහිල්ල ගැන අපොස්තුල යොහාන් සාක්ෂි දැරුවා. ඔබ මාංශය පැළඳ මේ පොළොවට පැමිණි දෙවියන් වහන්සේය කියා පවසමින් අපොස්තුල පේතුරුස් පැහැදිලිවම තම ඇදහිල්ල යේසුස් වහන්සේට ප්‍රකාශ කළා. මීළඟට අලුත් ගිවිසුමේ පිලිප්පි 2 පෙරළමින් අපොස්තුල පාවුල් මාංශවත්ව පැමිණි දෙවියන් වහන්සේව සාක්ෂි දැරුවේ කෙසේද කියා බලමු. මුල් සභාවට තිබූ ඇදහිල්ල සනාථ කර ගැනීමෙන් පසුව ගැලවීම ලබා ගැනීම පිණිස අප ඇති කරගත යුතු ඇදහිල්ල අවසානයේදී අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා. පිලිප්පි 2:5 බලමු. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුලත් තිබේවා. උන්වහන්සේ කවුරුන්ද? දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේක්.
උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේක්ක. උන්වහන්සේ දෙවියන් වහන්සේ බව ඉන් අදහස් වෙනවා නේද? දෙවියන් වහන්සේ පොළොවට පැමිණෙන විට පැළඳුවේ කුමක්ද? උන්වහන්සේ මාංශය පැළඳ යේසුස් යන නාමයෙන් පැමිණියා. මෙහිදී අපොස්තුල පවුල් සාක්ෂි දරන්නේ මෙයයි. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුලත් තිබේවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේක්. දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙන සිටිය යුතු වස්තුවක් යයි නොසිතා එය ඉවත් කර දාසයෙකුගේ ස්වරූපයගෙන මිනිසයන්ගේ සමානත්වයට පැමිණිසේක්. මිනිසයාකාරයෙන් සිටිය කලත් මරණය එසේය. කුරුසියේ මරණය දක්වා කීකරු වූසේක්. පිලිප්පි පොත ලිව්වේ කවුද? අපොස්තුල පාවුල්. දෙවියන් වහන්සේ මාංශවත්ව පොළොවට පැමිණි බව අපොස්තුල පාවුල් විශ්වාස කළා. දෙවියන් වහන්සේ මාංශවත්ව පොළොවට පැමිණි බව පේතුරුස්ද විශ්වාස කළා. 1 යොහාන් 1 වන හා 14 වන පදයන් සටහන් කළ අපොස්තුල යොහාන්ටත් ඔවුන්ට මෙන් ඇදහිල්ලක් තිබුණා. එහෙමනම් මේ සෙනග ගැලවීම ලබා ගත්තද නැද්ද? සැබවින්ම මාංශවත්ව පැමිණි දෙවියන් වහන්සේ ගැන විශ්වාසයක් තිබෙන සෑම දෙනාම ගැලවීම ලබා ගැනීමට පුළුවන් වූ අයයි. එවැනි ඇදහිල්ලක් නැති අය විරුද්ධ ක්‍රිස්තුස්ගේ ආත්මය ලැබූ අය බව බයිබලය අපට පැහැදිලිව දැනුම් දෙනවා. දෙවියන් වහන්සේ මාංශවත්ව පැමිණ ඇති බව දැනුම් දෙන අපට මෙම යුගයේ මිනිසුන් එය විය හැකිද? ඒක අමුතු ආගමක් නේද කියා පවසමින් ප්‍රතිචාර දක්වනවා. නමුත් බයිබලයේ සාක්ෂි දරන සැබෑ ඇදහිල්ල යනු දෙවියන් වහන්සේ මාංශවත්ව පැමිණි බව විශ්වාස කිරීමයි. මෙය ක්‍රිස්තියානි දහමේ මූලික විශ්වාසයන්ගෙන් එකක් බව අප තේරුම් ගත යුතුයි. සියෝන් දරුවන් ලෙස පේතුරුස්ට එවැනි ඇදහිල්ලක් තිබුණා. පාවුල්ට එවැනි ඇදහිල්ලක් තිබුණා. යොහන්ටත් එම ඇදහිල්ලම තිබුණා. මුල් සභාවේ සියලු ශුද්ධවන්තයන් දෙවියන් වහන්සේ මාංශවත්ව මේ පොළොවට පැමිණි බව පරම ලෙස විශ්වාස කළා කියා සිතමින් අපත් මේ යුගයේ ආත්මික තත්වය නිවැරදිව තේරුම් ගත යුතුයි. මේ කාරණය ගැන බයිබලය තුලින් තේරුම් ගනිමින් ඔබත් මමත් ආත්මයන්න් වහන්සේ හා මනමාලියව ඒතුගෙන ස්ථීර ඇදහිල්ලක් ඇති කරගෙන උන්වහන්සේලා විසින් අපව කොතැනට මඟ පෙන්වුවත් අවසානයේ දක්වාම උන්වහන්සේලා අනුව යා යුතුය. යෙසායා 9ට යමු. පරණ ගිවිසුමේ අනාගත වක්තෘවරුන්ද දෙවියන් වහන්සේ නිසකයෙන්ම මේ පොළොවට මාංශවත්ව පැමිණෙන බව අනාවැකි කළා. යෙසායා 9:6 අනාවැකිය බලමු. මක්නිසාද අපට ලදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. ආණ්ඩුවද උන්වහන්සේගේ කරපිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන් වහන්සේය, සදාකාල පියානෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය. 6 වන පදයේ සඳහන් කරන පරාක්‍රමවත් දෙවියන් වහන්සේ කුමක් කරනවද? ලදරුවෙක් ලෙස උපදිනවා. පරාක්‍රමවත් දෙවියන් වහන්සේ ලදරුවෙක් වී නිසකවම අප අතර උපදිනවා. අපට ලදරුවෙක් උපන්නේය. මෙම අනාවැකියට අනුව උන්වහන්සේ ඉපදුනා. අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. ආණ්ඩුවද උන්වහන්සේගේ කරපිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන් වහන්සේය, සදාකාල පියානෝය. පියාණන් විසින් මාංශය පැළඳ මේ පොළොවේ පුත්‍රයාණන් ලෙස උපදින බවට යෙසායා අනාගත වක්තෘ පැහැදිලිව විස්තර කළා. දෙවියන් වහන්සේ නිසකයෙන්ම මිනිසෙකු ලෙස පැමිණ අප අතර වාසය කළ යුතු බව අනාගත වක්තෘවරුන්, අපොස්තලවරුන් හා මුල් සභාවේ සියලු ශුද්ධවන්තයන් සාක්ෂි දරා ඔප්පු කර තිබෙනවා. අපොස්තුල පාවුල් රෝමයට හා අන්‍ය ජාතීන්ට දේශනා කරන විටදී ඔහු සාක්ෂි දැරුවේ දෙවියන් වහන්සේ මාංශය පැළඳ මේ පොළොවට පැමිණියා කියාය. මෙම සිදුවීම රෝම 9න් සනාථ කර ගනිමු. මුල් සභාවේ ගෝලයන් විශ්වාස කළා වූ ඇදහිල්ල මේ වගේ. රෝම 9:5ට යමු. රෝම 9:5
මාංසාකාරයෙන් ක්‍රිස්තුස් වහන්සේ පැමුණුනේ ඔවුන්ගෙන්ය. උන්වහන්සේ කවුරුන්ද? සියල්ලටම උතුම් වූ සදාකාල ආශිර්වාදලත් දෙවියන් වහන්සේය. ආමේන්. සියල්ලටම උතුම් වූ දෙවියන් වහන්සේ කළේ කුමක්ද? උන්වහන්සේ මාංශවත්ව පැමිණියේ අපාතර වාසය කිරීමට බව තේරුම්ගත් සැනින් අපෝස්තුල පාවුල් මේ කාරණය අන්‍ය ජාතීන්ට දේශනා කළා. යේසුස් වහන්සේ මාංශවත්ව පොළොවට පැමිණියත් යේසුස් වහන්සේ කවුරුන්ද? මෙය පාවුල් රෝමානුවන්ට යේසුස් වහන්සේ සැබවින්ම දෙවියන් වහන්සේය කියා පවසමින් දේශනා කළ සිදුවීමයි. නැවතත් පස්වන පදය බලමු. මාංසාකාරයෙන් ක්‍රිස්තුස් වහන්සේ පැමුණුනේත් ඔවුන්ගෙන්ය. ක්‍රිස්තුස් වහන්සේ පැමුණුනේත් ඔවුන්ගෙන්ය කියා පැවසීමෙන් යේසුස් වහන්සේ මාංශවත්ව උපදින බව අර්ථවත් වෙනවා නේද? උන්වහන්සේ සියල්ලන්ටම කවුද? උතුම් වූ සදාකාල ආශිර්වාදලත් දෙවියන් වහන්සේය. ආමේන්. දෙවියන් වහන්සේ මිනිසෙකු ලෙස මාංශවත්ව අප අතර වාසය කළේය. උන්වහන්සේ ඔබ අදහන්නා වූ දන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. අපෝස්තුල පාවුල් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන සාක්ෂි දැරුවේ මෙලෙසයි. මුල් සභාවේ ශුද්ධවන්තයන්ට තිබූ ඇදහිල්ල මෙයයි. මුල් සභාව එනම් දෙවියන් වහන්සේගේ සභාවට මෙවැනි වූ ඇදහිල්ලක් තිබුණා. කෙසේ නමුත් දෙවියන් වහන්සේ මාංශවත්ව පැමිණි බව අප සාක්ෂි දරන විට මේ දිනවල තිබෙන සභාවන් කොහෙත්ම නැහැ. එය සිදුවන්න බැහැ. එය මිත්‍යාවක් කියා පවසමින් මෙය විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරනවා. පරිසවරුන් හා වේවස්ථා ගුරුවරුන් පැවසූ දෙයක් මෙයයි. එහෙමනම් ක්‍රිස්තියානුවන් මිත්‍යා ලබ්ධිකයන් කියා චෝදනා ලැබුවේ ඇයි? ක්‍රිස්තියානුවන් මිනිසෙකුව දෙවියන් වහන්සේ ලෙස විශ්වාස කරනවා යයි ඔවුන් පවසපු නිසාය. මුල් සභාවේ ගෝලයන් මෙවැනි පීඩාවක් අත්විඳා. මේ යුගයේ දැන් අපත් එවැනිම පීඩාවන් අත්විඳිමින් ශුද්ධවන්තයන් ඇවිද ගිය මාර්ගයේම ඇවිද යනවා. ක්‍රියා 24 වන පරිච්ඡේදයේ පළවන පදය බලමු. 5 දවසකට පසු උත්තම පූජක වූ අනනීය සමහර වැඩිමහල්ලන්ද තෙර්තුලස් නම් එක්තරා ව්‍යක්තයෙක්ද සමග බැස ඇවිත් පාවුල්ට විරුද්ධව ආණ්ඩුකාරයාට පැමිණිලි කළේය. ඔහු කැඳවනු ලැබූ කල තෙර්තුලස් ඔහුට වරද තබන්නට පටන්ගෙන කතා කරමින් අති උතුම් වූ පීලික්ස්නි, ඔබ කරුණ කොටගෙන අප බොහෝ සමාදානයේ භුක්ති විඳින බවද ඔබගේ පාලනයෙන් මේ ජාතිය උදෙසා දුර්භාග්‍ය දේවල් පහ කරන්නට යෙදුණු බවද සෑම විටම සෑම තැන්වලදීම සියලු ආකාර ස්තුතිවන්ත කමෙන් අපි ඒත්තු ගනිමුව. නමුත් මම වඩා ඔබට වෙහෙස නොකරන පිණිස ලුහුඬෙන් අප කියන දේ ඔබගේ කරුණාවෙන් අසන ලෙස ඇදෙමි. මක්නිසාද මේ මිනිසයා දුර්ජනයෙක් බවද ලෝකයේ සියලු යුදෙව්වරුන් අතරෙහි කැරලි උපදවන්නෙක් බවද නාසරියන්ගේ ලබ්ධියේ මූලිකයෙක් බවද දැනගතිමුව. එය යේසුස් වහන්සේටත් නාසරියේ ලබ්ධිකයා කියා චෝදනා කිරීම හා සමානයි. ඔවුන් එසේ කළේ ඇයි? යොහන් 10 සඳහන් වූ සිදුවීම නැවත ආවර්ජනය කිරීමේදී මිනිසෙකු නුඹ දෙවියන් වහන්සේ වන්ට සාදන්නේද කියා පවසමින් යේසුස් වහන්සේට නිඳා කර ගසන්ට ගල් අතට ගත් ආකාරය අපට දැක ගන්න පුළුවන්. යේසුස් වහන්සේ හා මුල් සභාවේ සියලු ශුද්ධවන්තයන්ගේ ඉගැන්වීම වූයේ මාංශවත්ව පැමිණි දෙවියන් වහන්සේව විශ්වාස කිරීම නිසා පරිසවරුන් හා සදුසිවරුන් ඔවුන්ව මිත්‍යා ලබ්ධිකයන් ලෙස නම් කළා. මෙසේ ඒ දිනවල බලයේ තිබූ ආගමික නායකයන් මුල් සභාවේ ශුද්ධවන්තයන්ට නිඳා කර ඔවුන්ව මිත්‍යා ලබ්ධිකයන් ලෙස නම් කළේ සත්‍ය නිසයි. එය දැනටත් සමානයි. වසර 2000කට ඉහතදී ඉගැන්වූ සත්‍ය වන්නේද අද අප ඉගෙන ගන්නා වූ සත්‍යයයි. මේ නිසා අපත් නින්දාවට පීඩාවට පත්වී ලබ්ධිකයන්ට මෙන් සැලකුම් ලබනවා. පාවුල්, පේතුරු සහ යොහාන් වැනි මුල් සභාවේ සියලු පියවරුන් ගැලවීම ලබා ස්වර්ග රාජ්‍යයට ඇතුල් වී තිබෙනවා. ගැලවීම ලබා ගැනීම සඳහා අපගේ ඇදහිල්ලේ අත්තිවාරම දෙවියන් වහන්සේ මාංශවත්ව මේ පොළොවට පැමිණියා යන්න මත තිබිය යුතුය. එවන් ඇදහිල්ලක් නොමැතිව අපට කිසිදාක සදාකාලික ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන් වේද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම සියලු සියොන් දරුවන්ට ලබා දුන්නේ එම ඉගැන්වීම හා මාර්ගෝපදේශයයි. මතෙව් 11 වන පරිච්ඡේදය 11 වන පරිච්ඡේදයේ 2 වන පදය.
යොහාන් ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රියා ගැන හිරගෙයිදී අසා එන්නා වූ තැනැත්තේ ඔබද. නොහොත් අපි වෙන කෙනෙකු බලා සිටිමුදැයි තමන්ගේ ගෝලයන් යවා උන්වහන්සේගෙන් විචාලේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් නුඹලා අසන දකින දේ නුඹලා ගොස් යොහන්ට දන්වන්න. අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරන්ට ඇසේ, මලාහු නැගිටවනු ලබති, දිලිඳුන්ට සුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ. මා ගැන පැකිලීමේ හේතුවක් යමෙකුට නොවන්නේද? ඔහු ආශිර්වාද ලද්දෙක්යැයි ඔවුන්ට කීසේක්ක. මා ගැන පැකිලීමේ හේතුවක් සරලව මාගේ පිටත පෙනුම නොබලා අනාවැකියන්ට අනුව මා කරන ක්‍රියාවන් සමීපව බලන්න. ක්‍රිස්තුස් වහන්සේ හෝ දෙවියන් වහන්සේට පමණක් කළ හැකි ක්‍රියාවන් ඉටු කරන්නේ කවුරුන්දැයි බලා තේරුම් ගන්න යන්න ඉන් අදහස් වෙනවා. මා ගැන පැකිලීමේ හේතුවක් යමෙකුට නොවන්නේද? ඔහු ආශිර්වාද ලද්දෙක් කියා යේසුස් වහන්සේ පැවසුවා. මුල් සභාවේ ශුද්ධවන්තයන් කළාක් මෙන් දෙවියන් වහන්සේ මාංශවත්ව පැමිණීම ගැන අපටත් ස්ථීර ඇදහිල්ලක් තිබිය යුතුයි. ස්වර්ග රාජ්‍යයේ යතුරු නුඹට දෙන්නෙමි කියා යේසුස් වහන්සේ පැහැදිලිව පැවසුවා. අපට ස්වර්ග රාජ්‍යයේ යතුරු පවා ගැනීමට ඉඩ දෙන වටිනා වූ සත්‍ය කුමක්ද? එය මාංශවත්ව පැමිණි දෙවියන් වහන්සේ ගැන ඇති විශ්වාසයයි. යේසුස් වහන්සේගේ වචනයේ හා ඉගැන්වීම් වටිනා කොට සිටිය හැක්කේ එවැනි ඇදහිල්ලක් ඇති වූ විටදී පමණයි. නැතිනම් කොයිතරම් වටිනා ඉගැන්වීම් ලැබුණත් අප ඒවාට අවධානය යොමු නොකරන්න පුළුවන්. පරිසිවරුන් හා වේවස්ථා ගුරුවරුන් යේසුස් වහන්සේගේ වචනයට අවධානය යොමු නොකළත් පේතුරුස්, යොහාන් හා පාවුල් වැනි අපෝස්තලවරුන් යේසුස් වහන්සේ පැවසූ සෑම වචනයක්ම පරම කොට සැලකුවා. දැන් මෙවැනි වූ ඇදහිල්ලකින් පියාණන් හා මෑණියන් විසින් ලොව මුළුල්ලේ ඉටු කරන ගැලවීමේ ශ්‍රම ව්‍යාපාරයට අප සියලු දෙනා දායක වෙමු. යාඥා සතියේදී සියලු දෙනාම උනන්දුවෙන් යාඥා කර පසුතැවිල්ලේ අලංකාරකාරිය ඉටු කරාවියයි මම බලාපොරොත්තු වෙනවා. අපත් මුල් සභාවේ ශුද්ධවන්තයන් මෙන් ඇදහිල්ලක් ඇති කරගෙන අන්තිමය දක්වාම ආත්මයන්න් වහන්සේ හා මනමාලියගේ මඟ පෙන්වීම අනුව යමින් දෙවියන් වහන්සේගේ සදාකාලික රාජ්‍යයට ඇතුල් වෙමු. දේශනාව අවසන් කරමි. ඔබට බොහොම ස්තුතියි.